අයිබෝවන් දුවේ පුතේ ඔයගොල්ලෝ හැමෝටම ඔන්න අද දවසේ මම 6 ශ්‍රේණියේ දුල පුතාලාට ගණිතය පාඩමක් අරන් ඉන්නේ. ඔයගොල්ලන්ගේ පෙළ පොතේ නම් 13 වන පාඩම, දශම පාඩම. මේ පාඩම මම ඔයගොල්ලන්ට පාඩම් දෙකක්, එහෙම නැත්නම් කොටස් දෙකක් විදිහට තමා ගේන්නේ. එහෙමනම් අපි මුලින්ම බලමු මේ පාඩමේ අපට ඉගෙන ගන්නට තියෙන්නේ අද දවසේදී ඉගෙන ගන්නට තියෙන්නේ මොනවද කියලා. දුවේ පුතේ අද දවසේ ඔයගොල්ලෝ මේ පාඩමින් මාත් එක්ක මේ එකතු වෙලා ඉන්න කාලය තුලදී ඉගෙන ගන්නවා මෙන්න මේ කියන කරුණු. ඔයගොල්ලෝ දශම සංඛ්‍යා අද දවසේ නිවැරදිව හඳුනා ගන්නවා. ඉතින් මේ පාඩමින් කොහොමද දශම සංඛ්‍යා හඳුනගන්නේ? ඒ වගේ ඇති තියෙන වැදගත්කම මොකක්ද කියලායි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එහෙමනම් අනිවාර්යෙන් උනන්දුවෙන් මේ වීඩියෝ පාඩමත් එක්ක එකතු වෙන්න. ඔබට දශම සංඛ්‍යා නිවැරදිව හඳුනා ගන්නට හැකියාව ලැබේවි. ඉතින් හිතන්න මේ දශම සංඛ්‍යා අපිට දකින්නට ලැබෙන්නේ, එහෙම නැත්නම් එදිනෙදා ජීවිතයේදී භාවිත කරන අවස්ථා ගැන තමයි මං චුට්ටක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හිතන්න ඔබගේ පියාත් එක්ක වාහනයක යද්දී ඔබගේ ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. එහි ගුවන්විදුලි සේවාවන් සුසර කර ගැනීමේදී ඔබට පේනවා මං දැන් රතු කොටුවකින් පෙන්නනවා වගේ ඉලක්කම් කීපයක්. මෙතන සංඛ්‍යාත්මක අගයන් පවතින්නේ. ඒ වගේම මේ ඉලක්කම් අතර ඔබට පේනවා තිතක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථා කීපයක් අපි කතා කරමු. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලොන්ට මතක ඇති පසුගිය සමයේ පාසලට ඇතුළු වෙද්දී ඔයගොල්ලන්ගේ ශරීර උෂ්ණත්වය මැන්නා. මේ ශරීර උෂ්ණත්වය මනින අවස්ථාවක ඒ උෂ්ණත්ව මානී දර්ශකයට මම ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්න කැමතියි. මේ වෙලාවේ සෙල්සියස් අංශක කියන එකකින් තමයි උෂ්ණත්වය දර්ශනය වෙන්නේ. ඉතින් ඒ සංඛ්‍යාත්මක අගයේ ඉලක්කම් දෙකක් අතර ඔන්න තිතක් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම නිවසක උණ මනින අවස්ථාවක්. නිවසක උණ මනින අවස්ථාවක් ඔන්න ඔබට දර්ශනය වෙනවා. ඒ වෙලාවේ ෆැරන්හයිට් කියන ඒකකය භාවිත කරලා තමයි උෂ්ණත්වය මැනලා තියෙන්නේ. එදනත් මං කලින් සඳහන් කළ පරිදිම ඉලක්කම් දෙකක් අතර තිතක් සඳහන් වෙලා තියෙන බව ඔබට දර්ශනය වේවි. ඔබ ඉන්ධන පිරවුම් හලකට ගොඩ වුණ අවස්ථාවක් ගැන පොඩ්ඩක් පුතේ දුවේ සිහිපත් කරමු. ඔබ ඉන්ධන ලබා ගන්න අවස්ථාවක ඉන්ධන පිරවුම් යන්ත්‍රයේ තිරයට අවධානය යොමු කරා නම් ඔබේ මෝටර රථයට ලැබිලා තියෙන, එහෙම නැත්නම් මේ විද්‍යුත් ලැබෙන ඉන්ධන ප්‍රමාණය මෙන්න මේ විදිහට සංඛ්‍යාත්මකව දර්ශනය වෙන අවස්ථාවක් සිහිපත් කරලා බලන්නකෝ. ඉතින් ඔබට එවැනි සංඛ්‍යාත්මක අගයක් පවතින අවස්ථාවල ඉලක්කම් දෙකක් අතර තිතක් පවතින බව ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති. දැන් මෙවැනි සංඛ්‍යාත්මක අගයක් තුල ඉලක්කම් අතර තිත් පවතින අවස්ථා බොහෝමයක් එදිනෙදා ජීවිතයේදී ඔයගොල්ලන්ට හමු වන බවත් මේ උදාහරණත් එක්ක මතක් වෙනවා ඇති. අපි මෙන්න මේ වගේ සංඛ්‍යාවලට කියනවා දශම සංඛ්‍යා කියලා. ඉතින් අද දවසේ අපි ඒ සංඛ්‍යා කොහොමද භාවිත කරන්නේ, ඒවා නිවැරදිව හඳුනගන්නේ කොහොමද කියන දේවල් කතා කරනවා. ඉතින් ඒ තුලින් ඔබට එදිනෙදා ජීවිතයේ දශම සංඛ්‍යා සමග නිවැරදිව ගනුදෙනු කිරීමේ හැකියාව ලැබේවි. ඉතින් මේ හැකියාව ලබා ගන්න නම් ඉතා උනන්දුවෙන් මේ පාඩමත් එක්ක එකතු වෙන්න කියලා දුවලා පුතාලාට බොහොම ආදරෙන් කියනවා. ඔන්න පුතේ දුවේ දැන් ඔබ සූදානම් වෙන්නේ දශම සංඛ්‍යා නිවැරදිව හඳුනා ගන්න. දැන් මම ඔන්න ඔයගොල්ලන්ට රූප රාමුවක් පෙන්නනවා. මේ රූප රාමුව සමචතුරස්‍රයක් සමාන කොටස් 10කට වෙන් කරලා ඉන් එක් කොටසක් දක්වලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා අය භාග සංඛ්‍යාවක් විදිහට ඔබ නිරූපණය කරද්දී 10න් 1 කියලා කියනවා. 10න් 1 කොටසක් අද ඉඳන් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට නම් කරනවා. බලන්න එක ලියලා තියෙන විදිහට බිඳුව තිත ඊළඟට 1. අපි මෙන්න මෙයාට කියනවා 0.1 කියලා. එහෙනම් ඔබ මුලින්ම හඳුනාගත යුත්තේ 10න් 1ක කොටසක් 0.1යි කියලා. අපි අන්න යාව කියවනවා මෙන්න මේ විදිහට. කොහොමද 0.1යි කියලා. එහෙමනම් තවත් උදාහරණයක් බලමු. දැන් මේ වෙලාවේ ඔබට පේනවා සමචතුරස්‍රයක් සමාන කොටස් 10කට වෙන් කරලා ඉන් 3ක් වර්ණ ගන්නවලා තියෙනවා. ඉතින් වර්ණ ගැන්වූ කොටස කීයද කියලා අහුවොත් ඔබ කියාවි 10න් 3යි කියලා. ඉතින් කලින් රූප රාමුවේදී අපි පැහැදිලි කරා 10න් 1ක් කියන්නේ 0.1. දැන් මෙතන තියෙනවා 10න් 1 කොටස් කීයක්ද? 3ක්. එහෙමනම් 0.1 3ක් පවතින නිසා මට කියන්නට පුළුවන් මෙන්න මෙතන සංඛ්‍යාව 0.3යි. ඒක අපි මෙන්න මේ විදිහට වචනෙන් ලියන්නත් පුළුවන්. කීයයි කියලාද? 0.3යි කියලා.
මේ අවස්ථාව විශේෂ අවස්ථාවක්. ඔබට පේනවා සමචතුරස්‍රයෙන් අර්ධයක්. එහෙම නැත්නම් භාගයක් මේ වෙලාවේදී වර්ණ ගැන්විලා. නමුත් අපි මේ වෙලාවේදී මෙන්න මේ භාගය කියන සංඛ්‍යාත්මක අගය 10න් 5ක් විදිහට කියමු. ඉතින් 10න් 5 තුල ඔබ දන්නවා 10න් 1 කොටස් 5ක් තියෙනවා. ඒ කියන්නේ 0.1 කොටස් 5ක්. 0.1 කොටස් 5ක් මට මෙන්න මේ විදිහට නිරූපණය කරන්නට පුළුවන්. කීයයි කියලාද? 0.5ක්. ඒ වචනෙන් මෙන්න මේ විදිහට ලියන්නට පුළුවන්. ඉතින් එහෙමනම් දැන් ඔබට පැහැදිලි ඇති දුවේ පුතේ 0.1ක් කියන්නේ 10න් 1ක කොටසක්. එහෙමනම් 0.4යි කියන්නේ 10න් 1 කොටස් 4ක්. ඔන්න එහෙමනම් පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා භාග සංඛ්‍යා සහ දශම සංඛ්‍යා අතර කියන එක ඔබට පැහැදිලි ඇති. ඔන්න ඉතින් ඔබ මේ වෙද්දි දන්නවා කොහොමද දශම සංඛ්‍යාවක් ලියන්නේ. එහෙම නැත්නම් කියවන්නේ කියලා. ඒකට ඒ දේ තහවුරු වෙන්න අපි අභ්‍යාසයක් කරමු. බලමු පහත දක්වා ඇති සංඛ්‍යා වචනෙන් ලියන්න කියලායි කියන්නේ. එහෙමනම් මෙන්න මේ පළවෙනි සංඛ්‍යාව. පිළිතුර ලියන්න බලන්න. පිළිතුර කීයද? ඔන්න ඔබ කියාවි මට කලින්. 0.4. එහෙමනම් දෙවැනි අවස්ථාව. මෙයා පිළිතුර කියන්න මට කලින් 0.5. ඊළඟ අවස්ථාව. කීයද? 0.7. ඔන්න ඔය විදිහට අපට මූලිකව දශම සංඛ්‍යා දැන් ඔයගොල්ලන්ට වචනෙන් ලියන්න පුළුවන් නේද? ඔන්න පුතේ දුවේ දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දශම සංඛ්‍යාවක් නිවැරදිව හඳුනා ගන්න. ඒ කියන්නේ දැන් මේ විදිහට හඳුනාගෙන තියෙනවා. නමුත් ඒ ස්ථාන වල තියෙන අගයන් අන්න ඒ ගැන කතා කරන්නයි දැන් මේ සූදානම් වෙන්නේ. ඔබට පේනවා සමාන කොටස් 10කින් කොටස් 3ක් වර්ණ ගන්නවලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා 10න් එකේ කොටස් 3ක් තියෙන්නේ. අන්න ඒ නිසා අපට යාව දශම විදිහට ලියන්න පුළුවන් 0.3 කියලා. ඉතින් ඔබ දන්නවා මෙන්න මේ තිතට අපි කියන්නේ මොකද්ද? දශම තිත කියලා. ඒ වගේම මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන සංඛ්‍යාව එහෙම නැත්නම් මේ තියෙන්නේ එක ස්ථානේ. ඒ වගේම මෙන්න මේ දශම තිතට දකුණු පැත්තෙන් තියෙන්නේ පළමු දශම ස්ථානය. දැන් අද අලුතෙන් ඉගෙන ගන්නේ පළමු දශම ස්ථානය ගැන. මේ පළමු දශම ස්ථානයෙන් ඉදිරිපත් කරන්නේ එහෙම නැත්නම් ස්ථානීය අගය නිරූපණය කරන අගය විදිහට කියන්න පුළුවන් 10න් 1 කොටස්. එහෙමනම් පළමු දශම ස්ථානයේදී අපි ඉදිරිපත් කරන්නේ 10න් 1 කොටස්. තවදුරටත් කියනවා නම් මේ මෙතන තියෙන සංඛ්‍යාව එක ස්ථානයේ ඉලක්කම කියලා කියන්නට පුළුවන්. ඒ වගේම මෙතන තියෙන ඉලක්කමට අපි කියනවා මොකද්ද? පළමු දශම ස්ථානයේ ඉලක්කම කියලා. ඔන්න ඔය විදිහට අපට දශම සංඛ්‍යාවක ඒ ස්ථානය පිළිබඳ පැහැදිලිව හඳුනා ගන්නට හැකියාව තියෙනවා. එහෙමනම් දැන් අපි පුතේරුවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දශම සංඛ්‍යා ගණක රාමුවක් මත නිවැරදිව නිරූපණය කරන්නේ කොහොමද කියලා. දැන් උදාහරණයක් විදිහට මම දීලා තියෙනවා 3.5 දශම සංඛ්‍යාව ගණක රාමුවක නිවැරදිව නිරූපණය කරන්න. ඉතින් ඔබ දන්නවා ඔබ පෙර වසරවලදී සාමාන්‍ය පූර්ණ සංඛ්‍යා ගණක රාමුව මත නිරූපණය කරලා තියෙනවා. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා උදාහරණයක්ම ඇසුරින්. ඔන්න මම කියනවා මෙන්න මෙහෙම. දැන් මේ 3.5 3 කියන සංඛ්‍යාවෙන් නිරූපණය වන්නේ එකේ ඒවා 3ක්. එහෙනම් ඔබ ගණක රාමුව මත මෙන්න මේ විදිහට එකේ ඒවා 3ක් නිරූපණය කරන්නට වෙනවා. ඒ වගේම දශම 5 එහෙම නැත්නම් පළමු දශම ස්ථානයේ 5 මගින් නිරූපණය කරන්නේ කොච්චරක්ද? ඔබ ඒක දන්නවා නිවැරදිවම. 10න් එකේ ඒවා 5ක්. ඉතින් ගණක රාමුවේ දශම තිතර පසුව ලැබෙන ඒ ගණකයේ කූර අපි 10න් 1 ස්ථානය කියලා තමයි හඳුන්වන්නේ. එහෙමනම් අන්න එතන මෙන්න මේ විදිහට කීයක්ද? 5ක් යොදලා අපට 5ක් යොදලා එය නිරූපණය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මම හිතනවා දැන් ඔබට ඒ කාරණාව පැහැදිලි ඇති කියලා. ඔන්න අපි තවත් නිදසුනකට තමයි ඔයගොල්ලෝගේ අවධානය යොමු කරන්නේ. පහත දැක්වෙන ගණක රාමුවේ නිරූපණය කර ඇති සංඛ්‍යාව ලියන්න. ඉතින් තාම නම් ගණක රාමුවේ සංඛ්‍යාවක් නිරූපණය කරලා නැහැ. ඔන්න මම දැන් ගණක රාමුවේ සංඛ්‍යාව නිරූපණය කරනවා. එහෙමනම් මේ බලන්න මොකද්ද වෙලා තියෙන්නේ? එකේ ඒවා දෙකක් තියෙනවා. ඒ වගේම 10න් එකේ ඒවා 3ක් තියෙනවා. ඉතින් ඔබ දන්නවා එකේ ස්ථානයේ අගය දෙකක් පවතිනවා කියන්නේ 2යි. ඉන් අනතුරුව දශම පටන් ගන්නවා. පළමු දශම ස්ථානයේ අගය 3ක් නිරූපණය කරලා තියෙනවා. එහෙමනම් බොහොම පහසුයි. පිළිතුර කීයද? 1.3යි කියලා කියන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ඒ වගේම තවත් නිදසුනක් බලමු. ඒ වෙලාවේ අපට නිරූපණය කරන අගය කීයද කියලා.
එහෙමනම් ඔබට පේනවා 10 ඒවා එකක් සහ 1 ඒවා දෙකක් සමග 10න් 1 ඒවා 3ක්. ඉතින් 10 ඒවා එකක් කියන්නේ 10යි. 1 ඒවා දෙකක් කියන්නේ 2යි. 10ට දෙකක් එකතු වුණාම 12යි. ඒ වගේම පළමු දශම ස්ථානයේ 3ක් අගේ නිරූපණය වෙලා තියෙනවා. අන්න ඒ නිසා දැන් ඔබ කියාවේ පිළිතුර කීයයි කියලාද? 12.3යි කියලා පිළිතුර ඔබ ඉදිරිපත් කරාවි. ඔන්න පුතේ දුවේ ඔබ මේ වෙද්දි පළමු දශම ස්ථානයේ සහිත සංඛ්‍යා හඳුනගෙන ඉවරයි. දැන් අපි එතනින් එහාට දශම සංඛ්‍යා ගැනයි කතා කරන්න යන්නේ. ඔබට පේනවා රූප රාමුව තුල බලන්න සමචතුරාස්‍රයක් සමාන කොටස් වලට බෙදලා තියෙනවා. ඔබ ගණන් කරලා බලන්න මෙහි පේලි 10ක් සමග තීරත් 10ක් තියෙනවා. ඉතින් මෙතන අඩංගු වෙලා තියෙන මුළු සමචතුරාස්‍ර ගාන 10 වරක් 10 100යි. 100න් එක් කොටසක් මම මෙහි වර්ණ ගන්නවලා තියෙනවා. එහෙමනම් මේක භාග සංඛ්‍යාවක් විදිහට ඔයගොල්ලොන්ට ලියන්න කිව්වොතින් ඔබ ලියාවි 100න් 1 කියලා. ඉතින් මේක කොහොමද දශම සංඛ්‍යාවක් විදිහට නිරූපණය කරන්නේ? ඔබට මතකයි 10න් 1 කොටසක් නම් පළමු දශම ස්ථානයේ 1 යෙදුණා. ඒ වගේම දැන් තියෙන්නේ 100න් 1ක්. එහෙනම් දැන් අපි 100න් 1ක් නිරූපණය කරන්නේ දෙවන දශම ස්ථානය ආරම්භ කරනවා. 100න් 1 නිරූපණය කරන්නට දෙවන දශම ස්ථානය ආරම්භ කරනවා. එහි අගය අපට ලියුව හැකි 0.01යි. ඊටාම වැදගත් දෙයක් තියෙනවා මේ තුල. මොකක්ද ඒ වැදගත් දේ? 100න් 1ක කොටසක් අපි නිරූපණය කරන්නේ 0.01යි කියලා. ඒ කියන්නේ දෙවන දශම ස්ථානයේ එකක් විදිහට. එහෙමනම් දැන් මෙන්න මේ අවස්ථාවේ නිරූපණය කරලා තියෙන දශම සංඛ්‍යාව අපි බලමු. දශම සංඛ්‍යාවට අවධානය යොමු කරන්නට කලින් අපි භාග සංඛ්‍යාව ලියමු. සම්පූර්ණ එකක් කොටස් 100කට වෙන් කරලා තියෙනවා. ඒ කොටස් 100න් කොටස් 7ක් තමා මම වර්ණ ගන්නවලා තියෙන්නේ. එහෙමනම් මේ භාග සංඛ්‍යාවක් විදිහට ලිව්වොත් 100න් 7 කියලා ලියන්නට පුළුවන්. ඉතින් පුතේ දුවේ ඔබ දන්නවා දෙවන දශම ස්ථානයේට එන්නේ 100න් 1 කොටස්. එහෙමනම් මෙතන 100න් 7ක් කියන්නේ 100න් 1 කොටස් කීයක් තියෙනවද? 100න් 1 කොටස් 7ක් තියෙනවා. අන්න ඒ තේරුම සහිතව ඔයගොල්ලොන්ට ලියන්න පුළුවන් එක ස්ථානයකට අගයක් එන්නේ නැහැ. ඒ වගේම 10න් 1 ස්ථානයට එහෙම නැත්නම් පළමු දශම ස්ථානයට අගයක් ඇත්තෙත් නැහැ. හැබැයි ඔයගොල්ලොන්ට තියෙනවා මොකද්ද? 100න් 1 ස්ථානයට අගය 7ක්. අන්න එහෙමනම් ඔබට පිළිතුර ලියන්න පුළුවන් 0.07යි කියලා. දැන් පුතේ දුවේ මේ අවස්ථාවේදී ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න වර්ණ ගන්නවලා තියෙන කොටස කොපමණ භාගයක්ද කියලා. ඔබට පේනවා 10න් 1 කොටසක් සම්පූර්ණයෙන්ම වර්ණ ගන්නවලා තියෙනවා. ඊට අමතරව 100න් 1 කොටස් 3ක් වර්ණ ගන්නවලා තියෙනවා. ඉතින් මේක සමස්තයක් විදිහට භාග සංඛ්‍යාවක් විදිහට ඔබ ලියුවොතින් ඔබ කියාවි 100න් 13යි. ඇයි කුඩා කොටු 13ක් වර්ණ ගන්නවලා තියෙනවා. මම මේක පහසු වෙන්න 10න් 1 කොටසක් නිරූපණය කරා වෙනම තීරයක් විදිහට. ඉතින් එහෙමනම් මෙතනදී අපි කොහොමද මෙන්න මේ සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් විදිහට නිරූපණය කරන්නේ? ඉතින් ඔබ දන්නවා 10න් 1 කොටස් එකක් පවතිනවා. ඒ නිසා පළමු දශම ස්ථානයට 1 කියන සංඛ්‍යාව යොදන්නට වෙනවා. ඒ වගේම 100න් 1 කොටස් 3යිනේ. එහෙනම් දෙවන දශම ස්ථානයට කීයක්ද? 3 කියන සංඛ්‍යාව යොදන්නට වෙනවා. එහෙමනම් මෙය දශම බවට පරිවර්තනය කරපුවාම ඔබට පිළිතුර ලියන්නට පුළුවන් 0.13යි කියලා. අපිට අන්න එය මෙන්න මේ විදිහට ලියන්නට පුළුවන්. මොකද්ද මං කියෙව්වා? ඒ වගේම කීයද? 0.13යි. දැන් වැදගත් දෙයක් කියන්නට ඕන. දශම තිතෙන් පසුව පවතින සියලුම සංඛ්‍යා ඉලක්කමින් ඉලක්කම කියන්නට ඕන. මම නැවත කියනවා දශම තිතෙන් පසුව පවතින සංඛ්‍යා ඉලක්කම බැගින් කියන්නට ඕන. ඒ කියන්නේ ඔබට හැකියාව නැහැ 0.13 කියන දශම සංඛ්‍යාව 0.13යි කියලා ඔබ කිව්වොතින් එය දෝෂ සහිතයි. එහෙම නැත්නම් එය වැරදි. එhmenan මේ නිවැරදිව කියන්නේ කීයද? 0.13යි. දැන් මේ සංඛ්‍යාව අපි පොඩ්ඩක් කතා කරලා බලමු. මේ සංඛ්‍යාවේදී ඔයගොල්ලන්ට පේනවා 10න් 1 ඒවා 4ක් සමග 100න් 1 ඒවා 7ක්. එහෙමනම් ඔබට පැහැදිලි එක ස්ථානයේ අගයක් පවතින්නේ නැහැ. ඉලක්කමක් යොදාන්නට අවශ්‍ය නැහැ. බිඳුව යොදාන්නට වෙන්නේ. 10න් එක ස්ථානය කියන්නේ පළමු දශම ස්ථානයේ 4 යොදාන්නට වෙන බවත් 100න් 1 ස්ථානය කියන්නේ දෙවන දශම ස්ථානයේ 7ක් යොදාන්නට වෙන බවත් ඔබට පැහැදිලි. එම නිසා මේක භාගයක් විදිහට ලියුවොතින් ඔබට ලියන්නට වෙන්නේ 100න් 47යි. මේ දශම සංඛ්‍යාවක් විදිහට
ඔබට නිරූපණය කරන්නට කිව්වොත් මම පෙර කිව් පරිදි 0යි 3යි 4යි 7යි. මේ නිවැරදිව කියවන්නේ කොහොමද? දැන් ඔබ දන්නවා මම කලින් උදාහරණ දීකදී කතා කරා. එහෙමද ලියන්න වෙන්නේ 0.4යි 7යි. මේක වැරදියට කියවන්න එපා 0.47යි කියලා. එහෙනම් පුතේ දුවේ නිවැරදිව කියවන්නේ 0.4යි 7යි කියලා. ඔන්න පුතේ දුවේ අපි මෙතනට එනකන් කතා කරේ 0.0 විදිහට දශම සංඛ්‍යා පවතින අගයන්. නමුත් අපි එක ස්ථානය 10 ස්ථානයේ පවතින සංඛ්‍යා ගැන කතා කරේ නෑ. අන්න එවැනි සංඛ්‍යා කොහොමද හැදෙන්නේ කියලායි දැන් මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. දැන් ඔන්න බලන්න මම සම්පූර්ණ ඒකක එකක් වන කොටසක් නිරූපණය කරා. ඒට එකතු කරනවා තවත් මං එකක කොටසක්. සම්පූර්ණ එකේ කොටසක්. ඉන් අනතුරුව ඔබට පේනවා 10න් එකේ කොටස් 3ක් නිරූපණය කරලා තියෙනවා පෙර රූප සටහනට සමානවම. ඊළඟට මම එකතු කරනවා එතෙන්ට 100න් එකේ කොටස් 7ක්. ඉතින් මෙන්න මේ සංඛ්‍යාවන් අපිට මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. සම්පූර්ණ එකයි, ඒ වගේම තව සම්පූර්ණ එකක්, ඒ වගේම 10න් එකේවා 3ක්, ඒ කියන්නේ 10න් 3ක්, ඒ වගේම 100න් එකේවා 7ක්, ඒ කියන්නේ 100න් 7ක්. ඉතින් ඔබ දන්නවා මෙන්න මේ 1 1 එකතු වුණාම 2ක් විදිහටත් මෙන්න මේ 10න් 3 කියන සංඛ්‍යාව 0.3ක් විදිහට දශම වලින් නිරූපණය කිරීමට හැකියාවක් ලැබෙනවා වගේම 100න් 7 කියන සංඛ්‍යාව 0.07යි. මොකද 100න් එකේ කොටස් දෙවන දශම ස්ථානයේ තමා නිරූපණය වන්නේ. ඉතින් මෙන්න මේ ටික අපිට එක්ව ගත්තාම පුතේ දුවේ ඔබට මේ සංඛ්‍යාව මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. කොහොමද අපි කියන්නේ? මේ සංඛ්‍යාව 2.37 කියලා කියනවද? නෑ. 2.37 කියලායි අපි නිවැරදිවය කියවන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති කොහොමද මේ දශම සංඛ්‍යා ගොඩ නැගින්නේ කියලා. එහෙමනම් පුතේ දුවේ දැන් අපි සූදානම් වෙන්නේ දෙවන දශම ස්ථානයේ දක්වා තියෙන දශම සංඛ්‍යා නිවැරදිව හඳුනා ගන්න. අපි පෙර පරිදිම මෙන්න මෙතෙන්ට කියනවා දශම තිත කියලා. ඒ වගේම මේ තියෙන්නේ කීයද? එක ස්ථානය. ඒ වගේම මේ තියෙන්නේ පළමු දශම ස්ථානයේ නිරූපණය කරන ස්ථානය. ඉතින් ඔබ දන්නවා පළමු දශම ස්ථානයේ ස්ථානීයගේ කීයද? 10න් එකක්. 10න් එකේ කොටස් තමයි අන්න එතනදී නිරූපණය වන්නේ. ඒ වගේම මේ තියෙන්නේ කීය ස්ථානයේද? ඔබ දන්නවා මේක ඊටාම පහසුයි ඔබට. මේ තියෙන්නේ 10 ස්ථානය. ඊළඟට මෙන්න මෙතන තියෙන්නේ මොකද්ද? දෙවන දශම ස්ථානය. හැබැයි ඔබ දන්නවා දෙවන දශම ස්ථානයේ නිරූපණය වන්නේ එහෙම නැත්නම් ස්ථානීයගේ 100න් එකයි. 100න් එකේ කොටස් තමයි දෙවන දශම ස්ථානයේදී නිරූපණය වෙන්නේ. ඉතින් ඔබට පැහැදිලි වෙන්නට ඕන පළමු දශම ස්ථානයේ තියෙන අගය පළමු දශම ස්ථානයේ එකක් දෙවන දශම ස්ථානයේ 10කට සමාන වෙන බව. චුට්ටක් මේ වාක්‍ය ගැන හිතලා බලන්න. පළමු දශම ස්ථානයේ පවතින එකක් දෙවන දශම ස්ථානයේ පවතින 10කට සමානයි කියලා මම පොඩි දෙයක් කිව්වා. හිතලා බලන්න ඒ දේ නිවැරදි ඒක වෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න ඔන්න පොඩි පිළිකාවක් මම ඔයගොල්ලන්ට තියෙනවා. ඉතින් අපි දශම සංඛ්‍යා ගැන ගොඩක් ಜಾති කතා කරානේ. හොඳම වෙලාව අභ්‍යාසයක් කරන්න. එහෙම නේද? එහෙමනම් ඔන්න මම ඔයගොල්ලන්ට අභ්‍යාසයක් ඉදිරිපත් කරනවා. මට කලින් පිළිතුරු කියන්නට ඕන. පහත දක්වා ඇති සංඛ්‍යා වචනෙන් ලියන්න. බලමු මොනවද දෙන සංඛ්‍යා කියලා. ඔන්න සංඛ්‍යාවක් තියෙනවා. ඉක්මනින් පිළිතුර කියන්න මට කලින්. මොකද්ද පිළිතුර? 5.03. පිළිතුර 5.03. එහෙමනම් දෙවන අවස්ථාව බලමු. ඉක්මනින් මට කලින් පිළිතුර කියන්න. මේ කියවන්නේ කොහොමද? 12.57 කියනවාද? නෑ එහෙම කිව්වොත් වැරදි. ඔබට කියන්නට වෙන්නේ 12.57. ඊළඟ අවස්ථාව. ඔන්න පිළිතුර කියන්න බලන්න. පිළිතුර කියන්න බලන්න එහෙමනම් මට කලින් මෙන්න තියෙනවා 0.14. එහෙමනම් මේ අවස්ථාව මට කලින් පිළිතුර කියාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. කොහොමද අපි මේ පිළිතුර ලියන්නේ? 0.07. මම නැවත කියනවා 0.07. ඉතින් මං හිතනවා දැන් ඔබට දශම සංඛ්‍යා ලියන්න මෙන්න මේ උදාහරණ ටිකෙන් තරමක් දුරට හෝ පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් තව අභ්‍යාස කරන්නට ඕන. පෙළ පොතේ තියෙන අභ්‍යාස කිරීම තුලින් මෙන්න මේ දේවල් තහවුරු වෙන බව නම් මටත් තහවුරුයි. ඔන්න දැන් මේ කොටස යටතේ අපි කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ ගැටලුවක්. පහත දක්වා ඇති
භාග දශම සංඛ්‍යා ලෙස දක්වන්න අපි බලමු එකෙන් එක. හැබැයි මම ඔයගොල්ලන්ට කියනවා පුළුවන් නම් මට කලින් පිළිතුරු කියන්න කියලා. එහෙමනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නය. 10න් 3. ඉතින් ඔබ දන්නවා පළමු වන දශම ස්ථානයේ තියෙන්නේ 10න් එකේ කොටස්. ඉතින් මෙතන 10න් එකේ කොටස් 3ක් තියෙනවා. එහෙමනම් ඔබට පැහැදිලි වෙන්නට ඕන පළමු වන දශම ස්ථානයේ පවතින ඉලක්කම කීයක් කියලාද? හොඳයි. පිළිතුරු කියන්න බලන්න. එහෙනම් පිළිතුර මෙන්න මෙයයි. පිළිතුර කීයක්ද? 0.3යි. මම හිතනවා ඔබට පැහැදිලි. ස්ථානයට අගයක් මේ වෙලාවේ පවතින්නේ නැහැ. නමුත් 10න් එකේ කොටස් 3ක් තියෙන නිසා පළමු වන දශම ස්ථානයට සඳහන් කළ යුතු ඉලක්කම කීයක්ද? 3 විදිහට සලකන්න පුළුවන්. දෙවන අවස්ථාව 100න් 3ක්. ඉතින් ඔබ දන්නවා 100න් එකේ කොටස් සලකුණු කරන්නේ දෙවන දශම ස්ථානයේ බව. මෙතන තියෙනවා 100න් එකේ කොටස් 3ක්. ඒ වගේම මෙතන 10න් එකේ කොටස් සඳහන් වෙන්නේ නැහැ. එහෙමනම් පළමු දශම ස්ථානයේට බිඳුවත් දෙවන දශම ස්ථානයේට කීයද? 3කුත් සටහන් වෙන්න ඕන. ඔන්න ඔය විදිහට අපට පුළුවන් මෙන්න මෙයාගේ පිළිතුර 0.03යි කියලා කියන්න. ඊළඟ අවස්ථාව බලමු. ඊළඟ උදාහරණේ මට කලින් ඔන්න පිළිතුරු දුන්නා නම් හොඳයි කියලා හිතෙනවා. මෙතන තියෙන්නේ 100න් 27. පුතේ දුවේ 100න් 24 දැන් ඔබ පිළිතුර ලියලා ඇති. 100න් 27 කියන එක මම මෙන්න මේ විදිහට කියනවා. 100න් 27 කියන එක මට කියන්නට පුළුවන් මෙන්න මෙහෙම. 100න් 27 සමානයි 100න් 10 ධන 100න් 10 ධන 100න් 7. ඔබ දන්නවා 100න් 10 කියන කොටස් 10න් එකේ කොටස් වලට තුල්‍ය වෙනවා. තුල්‍ය භාග වෙනවා. අන්න ඒ නිසා මං කියපු කාරණාව පැහැදිලි ඇති ඔයගොල්ලොන්ට කියන්නට පුළුවන්. අන්න එයා මොකද 10න් එකේ කොටස් මෙතන දෙකක් තියෙනවා. ඒ වගේම ඒකට තව එකතු වෙන්නට ඕන 100න් එකේ කොටස් 7ක්. එහෙමනම් එක ස්ථානයට බිඳුවත් පළමු දශම ස්ථානයට දෙකක් දෙවන දශම ස්ථානයට 7ක් විදිහට මෙන්න මේ විදිහට ඔබට පිළිතුර ලබා ගන්න පුළුවන්. ඉතින් මේක පහසුවෙන් මතක තියාගන්නට පුළුවන්. ලවයේ තියෙන ඉලක්කම එලෙසම සඳහන් කරලා දකුණු අත පැත්තේ ඉඳන් ස්ථාන දෙකක් ඉලක්කම් දෙකක් ඉදිරියට ගෙනල්ලා දශම තිත තියන්න පුළුවන් කියලා. ඒ ක්‍රමෙත් හොඳයි. ඊළඟට මෙන්න මේ අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේ තියෙන්නේ 100න් 20ක්. 100න් එකේ කොටස් 20ක් තියෙනවා. 100න් එකේ කොටස් 20ක් කියන්නේ ඔබට මෙන්න මෙයාව තුල්‍ය භාගයක් කරොතින් අපට කියන්නට පුළුවන් කීයක්ද? මෙතන තියෙන්නේ 10න් 2ක්. 10න් 2 කියන්නේ පළමු දශම ස්ථානයේ දෙකක් එන්නට ඕන. එවිට වෙන 100න් එකේ කොටස් ඉතුරු වෙන්නේ නැති නිසා අපිට දෙවන දශම ස්ථානයට බිඳුවක් ලියන්න පුළුවන්. ඉතින් මේ කාරණාවම අපි මං කලිනුත් කිව්වා 10න් 2ක් කියලා අපිට මේ 100න් 20 ලියන්න පුළුවන් තුල්‍ය භාගයක් විදිහට. අන්න ඒ නිසා මෙයා සමාන වෙනවා 0.2යි කියලා ලියන්නටත් හැකියාව තියෙනවා. එහෙමනම් මේ අභ්‍යාසයේ ඉතිරි ගැටලුව මං හිතන්නේ වගුවක් පුරවන්න නේද ඔබට ලැබිලා තියෙන්නේ. ඔව්. වගුවක් පුරවන්න. අපි බලමු. මං කියනවා ඔයගොල්ලන්ට මට කලින් පිළිතුරු ලියන්න කියලා. කාලය සීමා සහිත හින්දා වේගෙන් පිළිතුරු මං ඔයගොල්ලන්ට ලබා දෙනවා. 2.3ෙහි ඉලක්කම 3. 3 පවතින ස්ථානය පිහිටන ස්ථානය ගැන අහනවා. කීයද? පළමු දශම ස්ථානය. එයාගේ නිරූපණය වන අගය 0.3යි. එහෙම නැත්නම් 10න් 3 සමානයි. ඔබ දන්නවා 0.3යි කියලා කියන්නට පුළුවන්. 15.67 7 පිහිටලා තියෙන්නේ කීවෙනි දශම ස්ථානයේද? දෙවන දශම ස්ථානයේ. ඉතින් ඔබ දන්නවා 7න් නිරූපණය වෙන්නේ 100න් එකේව 7ක්. එහෙම නැත්නම් 100න් 7ක්. ඉතින් 100න් 7 බොහොම පහසුවෙන් කිව්ව හැකි 0.07යි කියලා. ඒ වගේම 8 පිහිටලා තියෙන්නේ 28.36 ස්ථානයේ බව ඔබට පේනවා. මොකද දශම තිතට වම් පසින් තමා මේ පිහිටලා තියෙන්නේ. අන්න ඒ නිසා මෙතන එකේව 8ක් නිරූපණය වෙන්නේ. එහෙමනම් එම 8 මගින් නිරූපණය වන අගය 8යි. ඒ වගේම ඊළඟ අවස්ථාව. එතන තියෙන්නේ 157.6 මෙන්න මෙතන 5 කියන ඉලක්කම පිහිටලා තියෙන්නේ 10 ස්ථානයේ. එහෙමනම් ඔන්න ඔය විදිහට 10 ස්ථානය කියලා කියන්න පුළුවන්. 10 ස්ථානයේ 10 ගොඩවල් 5ක් නිරූපණය කරලා තියෙනවා. එහෙමනම් නිරූපිතාගය 50යි. ඔන්න ඔය විදිහට අපිට ඒ වගුවට මෙන්න මේ ගැටලුව යටතේ ඔයගොල්ලන්ට ලැබෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. පහත දැක්වෙන සංඛ්‍යා ගණක රාමුවල නිරූපණය කරන්නේ. දැන් ඔන්න මම නිරූපණය කරන්න තියෙන සංඛ්‍යාව ඔන්න ඉදිරිපත් කරා. ඉතින් ඔබට පේනවා එක ස්ථානයේ කීයක්ද තියෙන ආගේ? 2ක්. එහෙමනම් එකට අදාළ ගණක රාමුවේ තීරය තුල අපිට මෙන්න මේ විදිහට ගෝල දෙකක් යොදන්න පුළුවන්. ඒ වගේම
මේ බලන්නකෝ 10න් එකේ ස්ථානයේ කියන්නේ පළමු දශම ස්ථානයේ බිඳුවයි තියෙන්නේ. එහෙනම් 10න් එක තීරුව ඔබ හිස්ව පවත්ව ගන්නට ඕන. ඒ වගේම දෙවන දශම ස්ථානයේ කියන්නේ 100න් එකේ කොටස් කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට අපට කොටස් 5ක් එහෙම නැත්නම් ගෝල 5ක් ඒ තීරය තුල යොදන්න පුළුවන්. එහෙමනම් දැන් ඔන්න ඔබට පෙන්නනවා තවත් විශේෂ අගයක්. කීයද? 2.5. ඉතින් ඔබ දන්නවා පුතේ දුවේ 2.5 කියන එක ඔබට ලියන්නට පුළුවන් 2.5යි බිඳුවයි. කියන්නේ 100න් එකේ කොටස් නැති අවස්ථාව ගැන කතා කරන්නත් පුළුවන්. මේට ඉහතදී උදාහරණයකදීත් අපි මේ දේ කතා කරා. එහෙමනම් මේ වෙලාවේදී එක ස්ථානයේ දෙකක අගයක් පවතිනවා. එහෙනම් මෙන්න මේ විදිහට එය නිරූපණය කරන්නට පුළුවන්. ඒ වගේම 10න් එකේ ස්ථානයේ අගයන් 5ක් තියෙන්නට පුළුවන්. අන්නේ එහෙනම් මෙන්න මේ විදිහට ඒ අගය අපිට නිරූපණය කරන්නත් පුළුවන්. ඒ වගේම 100න් එකේ කොටස් මේ වෙලාවේ සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා ඒට අදාළ ස්ථානය හිස්ව පවත්ව ගන්නට වෙනවා ගණක රාමුව තුල. මම හිතන්නේ ඔබට මේ කාරණා පැහැදිලි ඇති. ඉතින් එහෙමනම් පුතේ දුවේ අද බොහෝ කාරණා මේ පාඩම යටතේ කතා කරා. මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔයගොල්ලොන්ට දශම සංඛ්‍යාන් නිවැරදිව හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. එහෙමනම් දුවේ පුතේ ඔන්න 6 ශ්‍රේණියේ 13 වන පාඩම දශම පළවෙනි කොටසින් සමුගන්නටයි මේ කාලය. ඉතින් තවත් දිනයක මේ පාඩමේ දෙවන කොටස ඔයගොල්ලොන්ට ඉදිරිපත් කරනවා. ඒ කොටසත් මතක ඇතුව නරඹන්න. එවිට ඔබට දශම පාඩමේ තියෙන බොහෝ ගැටලු निराකරණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. එහෙනම් අද දිනට මෙම පාඩමෙන් සමුගන්නම්. ඔබ හැමට සුබ දවසක් වේවා. ආයුබෝවන්.